ඔබ නැවතත් අඟහරුවාදා පෙවුම් විලත් එක්ක. විරාමයට යන්නට කලින් මම ඔබට පොරොන්දු වුණා අද සුවර්ණ විශේෂාංගය තුලින් මේ දියවැඩියා රෝගය සම්බන්ධයෙන් පවතින ආයුර්වේදමය ප්‍රතිකාර ක්‍රම මොනවද කියන කාරණේ පිළිබඳව දැනුවත් කරනවා කියලා. දියවැඩියා රෝගයේ තත්ත්වය අද වෙනකොට කාන්තා පිරිමි ભેදයකින් තොරව ඒ වගේම වයස් ભેදයකින් තොරව කුඩා දරුවන්ට පවා ඇතිවෙන රෝගී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. අපි බලමු මේ රෝගී තත්ත්වය කොහොමද ඇති වෙන්නේ? ඒ වගේම මේකට බලපාන හේතුකාරක මොනවද? මේකට තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියන කාරණේ කොහොමද ආයුර්වේද පැතිකඩ තුලින් කතා කරන්න කියලා. එහෙනම් මේ සුවර්ණ විශේෂාංගය. මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපත් සමග සම්බන්ධ වෙනවා සුපුරුදු විදිහටම ඇය බොහොමත් ආදරෙන් ඔබට තොරතුරු කතා කරන්න කියන්න සහ වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් මතක් කරන්න හෝමාගම සිද්ධාර්ථී වෙදමැදුරේ හිමිකාරිණී වෛද්‍යාචාර්යනී චන්දනී වික්‍රමාරච්චි වෛද්‍යතුමිය අයිබෝන් සුබදසනයි. අයිබෝන්. ඉතින් හැබැයි මේ ඊට කලින් මට අහන්න ඕනේ මේ ඔබතුමිය දැක්කට පස්සේ උද්දවිය කියන්නේ නැද්ද ළඟට එන රෝගීන් සිනහව දැක්කත් රෝගේ සුවපත් වෙනවා කියලාද? අනිවාර්යයෙන්ම කියලා ඇවිල්ලා අතින් ඇල්ලුවා සනීප වෙනවා. හරි. ඉතින් මේ ඒ හිනාවත් එක්ක ඒ සියල්ලත් එක්කම රෝගීන්ට ප්‍රතිකාර කරනකොට අද අපි තෝරගත්ත ක්‍රමය එහෙම නැත්නම් තෝරාගෙන තියෙන රෝගී සම්බන්ධයෙන්ොත් ඔබ ළඟට ඕනෑ තරම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ප්‍රතිකාර ක්‍රම ලබා ගන්නට පිරිස් පැමිණෙනවා කියලා අපි දන්නවා. අපි දකිනවා දැන් දියවැඩියා රෝගී තත්ත්වය පිළිබඳව කතා කරනකොට ඔබතුමිය ළඟට එන රෝගීන්ගේ නිශ්චය කොහොමද? වැඩිපුරම ඒ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් එන්නේ මොන වගේ ස්වරූපයන් වලින්ද? දැන් මේ වකවානු වෙන වැඩිම දියවැඩියා රෝගීන් එන්නේ මැදි වයසේ අය. ඒ කියන්නේ අවුරුදු 40 50 60 70 ගිය රෝගීන් එන්නේ ඒගොල්ලන්ට ඒ කියන්නේ කාලාන්තරයක්. ඒ කියන්නේ අවුරුදු 10 15 20 දියවැඩියා රෝගයට ප්‍රතිකාර කරලා බෙහෙත් වර්ග පාවිච්චි කරලා ඉන්සියුලින් ගහලා ඒ කොච්චර කෙරුවත් දියවැඩියාව පාලනය වෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ මොන ප්‍රතිකාර කෙරුවත් සීනි උදේට චෙක් කරලා බැලුවොත් 200 300 තියෙනවලු. කාලා පැය දෙකෙන් චෙක් කරුවාම 200 300 තියෙනවලු. එතකොට මේ රෝගියා අන්ත අසරණ භාවයටපත් වෙලා. ඒ කියන්නේ කොපමණ ප්‍රතිකාර කළත් රෝගය කිසිම පාලනයක් වෙලා නැහැ. ඉතින් ඒ වගේ රෝගීන් ඇවිල්ලා කියන්නේ අපි ගාවට මට රෝගය සුව කරන්න බෑ ડોක්ටර් මම ඒක දන්නවා අවුරුදු 15ක් 20ක් ප්‍රතිකාර කරපු මේ රෝගේ මට එහෙම ඕනේ නෑ. මට මේක පාලනය කරලා දෙන්න. ඒ කියන්නේ මට මේ රෝගය උදේට පරීක්ෂණයක් කරුවොත් 100ට විතර තියෙන්න කෑම පැය දෙකෙන් 100ට 125ට වගේ තියෙන්න මට ඒ තත්ත්වයට මාව පාලනය කරලා දීලා මට යම්කිසි සහනයක් ලබා දෙන්න පුදුම අසහනයකින් ඉන්නේ හරිම අපහසුතාවයකින් කන්නත් බෑ ගොඩාක් අමාරුයි කියලා කියනවා. ඉතින් ඒ වගේ රෝගීන් සඳහාම මම වෙනම ප්‍රතිකාර ක්‍රමයක් පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් මේ රෝගීන්ගේ අග්න්‍යාසය සම්පූර්ණයෙන්ම අප්‍රාණික වෙලා ඉවරයි. ඒ කියන්නේ කාලාන්තරයක් තිස්සේ මේ රෝගය ශරීරයේ තියෙනකොට ශරීරයේ ඇතුලේ තියෙන අවයව පවා සියල්ලම ක්‍රමක්‍රමයෙන් ටික විනාශ වෙලා යනවා. ඒ කියන්නේ වකුගඩුද අක්මාවද අග්න්‍යාසයද සියලුම ශරීර අවයව සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. ඉතින් ඒ නිසා ඒවා ක්‍රියාත්මක වෙන්න අග්න්‍යාසයේ පණ යන විදිහේ ප්‍රතිකර්ම මාලාවක් දැන් අලුතෙන් මම නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ කියන්නේ කෑම කාලා විනාඩි 5න් බොන්න බේතක් හදලා තියෙනවා. කෑමෙන් එන සීනි ඇඟට උරාගන්නේ නැතුව ඒක මුත්‍රා සමග දහණය වෙලා පිට වෙලා ගියාම ඒ කන කෑම වලින් එන සීනි ප්‍රමාණය ඇඟට උරා ගන්න. එතකොට ඉක්මනින්ම සීනි ඇඟෙන් අඩු වෙනවා. තව අග්න්‍යාසයේ පණ එන්න කැප්සූල් එකක් හදලා තියෙනවා. ඒක දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න කියලා මම කියනවා. එතකොට අග්න්‍යාසය ටිකක් පණ එනකොට අරව නිකම්ම පාලනය වෙනවා. ඔව් මේ වගේ ප්‍රතිකාර ක්‍රමයන් හඳුන්වලා දෙනකොට දැන් අර ඔබතුමිය සඳහන් කරපු දෙයක් තමයි රෝගීනුත් ඇවිල්ලා කියනවා කියලා මේක අවම කරලා දෙන්න. එහෙම නැත්නම් මේක කොහොම හරි පාලනයක් කරලා දෙන්න කියලා. එතකොට මේක නිට්ටාවටම සුව කරන්න බැරි රෝගී තත්ත්වයක්ද මේ දියවැඩියා රෝගී තත්ත්වය? ඇත්තටම මෙහෙමයි. දියවැඩියා රෝගය හැදුණු ගමන්ම ඒ කියන්නේ Tamanට දියවැඩියා රෝගය තියෙනවද නැද්ද කියලා දැනගත්ත ගමන්ම මුල් අවදියේම ප්‍රතිකාර කළොත් ඇත්ත වශයෙන්ම සුව කරන්න පුළුවන්. ඒ කියන්නේ මම සුව කරපු බොහෝ රෝගීන් මේ රටේ ඉන්නවා. කිසිම බෙහෙතක් පාවිච්චි නොකර ආහාරයෙන් පමණක් පාලනය වෙලා ඒ කියන්නේ කන කෑම අධික පැණි රස පළතුරු වර්ග සීනි දාලා තේ බොන එක පාන් පිටි සහිත ආහාර කන එක ඒ වගේ දේවල් වලින් වැළකීලා ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට
ජීවන රටාව හදාගෙන බොහෝ හොඳින් ජීවත් වෙන රෝගීන් ඉන්නවා. මම සුව කරපේ අවුරුදු 10 15 ජීවත් වෙලා මාව බලන්නත් වෙනවා. ඒ කිසිම ගැටලුවක් නැහැ. ඒක ඉතින් තමන්ගේ කට පරිස්සම් වෙන තරමට තමයි රෝගේ සුව වෙන්නේ. තමන්ලග තමයි ඉතින් එතනින් එහාට කොයිතරම් දුරට මේක ආයෙමත් උත්සන්න කරගන්නවද එහෙම නැත්නම් පාලනය කරගෙන හරි විදිහට තමන්ගේ ජීවන රටාව අරගෙන යනවද කියන කාරණේ තියෙන්නේ කියන දේ මතක් කරන්න ඕනේ. වෛද්‍යතුමීනි දැන් මේ අද වර්තමාන වෙනකොට අපි දකින කාරණාවක් තමයි මේ රෝගී තත්ත්වය බොහෝ දෙනෙක් අතර තියෙනවා. බොහෝ නොවන රෝග කාණ්ඩ යටතේ අපි දකිනවා කාන්තා පිරිමි ભેදයක් නැහැ. දරුවන්ට පවා මේ රෝගී තත්ත්වය තියෙනවා. ඒ නිසා මේක ලෝකේ පුරා උත්සන්න වීමට බලපාන හේතු විදිහට මොන වගේ තත්ත්වයන්ද ඔබතුමිය දකින්නේ? ඔව් ඇත්තටම ගොඩක්ම මේක පරම්පරාවේ ජාන වලින් හැදෙනවා. දියවැඩියාව ගොඩක් වෙලාවට දෙමව්පියන්ට තියෙනවා නම් දරුවන්ට හැදෙනවා. දරුවන්ට තියෙනවා නම් එයාගේ දරුවටත් හැදෙනවා. ඉතින් එවැනි ක්‍රමවේදයකුත් තියෙනවා. ඒ ක්‍රමවේදයට වැඩිය තියෙන්නේ අපේ ආහාර රටාවේම තමයි. යම් කිසි සැලැස්මකට නැතුව ආහාරය නිතරම අධික පැණි රස ආහාර කනවා නම් පාන් පිටි කෑම කනවා නම් ව්‍යායාමයක් ශරීරයට නැත්තම් ඇත්තටම දියවැඩියා රෝගය තමන් ඉල්ලගෙන ගන්නවා වගේ තමන්ගේ ශරීරයට ගොඩක් අය තියෙන්නේ ඇත්තටම ශරීරයට ඉල්ලගෙන ගත්තේ අය තමයි වැඩියෙන් ඉන්නේ. ඒ කියන්නේ මේක තමන් මේ ගැන අවබෝධයක් නිසි අවබෝධයක් නැතිව සීමාව ඉක්මවලා ආහාර ගැනීම කිසිම ව්‍යායාමයක් කරන්නේ කාපු ගමන්ම ගිහිලා නිදිය ගන්නවා. එහෙම නැත්තම් රැකියාවල් කරන අයට විවේකයක් නැහැ. පුටුවටම සීමා වෙලා. ඉතින් ඒ වගේ අයට ඉක්මනින් මේ රෝගය හැදෙනවා. හරි. ඒ වගේම දැන් මේ සියලු ප්‍රතිකාර ක්‍රම ලබා ගන්නට දියවැඩියාව ඇතුළු තවත් ඔබට ඇති වෙලා තියෙන රෝගී තත්ත්වයන් වලට ආයුර්වේදමය පිළියමක් යොදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙතුමිය මුණ ගැහෙන්නට යන්න මම ඔබට දුරකථන අංකය සඳහන් කරන්නම් 071 34 64 276 071 34 64 276 කියන දුරකථන අංකය වගේම 075 90 61 771 075 90 61 771 කියන දුරකථන අංක දෙකට කතා කරන්න තොරතුරු දැනගන්න වෙලාවක් වෙන් කරගන්න ඕන පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබ යන්නට ඕනේ සිද්ධාර්ථී වෙදමදුර 345 නගර සීමා මාවත අතුරුගිරිය පාර හෝමාගම කියන ලිපිනයට. මම නැවතත් ලිපිනේ සඳහන් කරන්නම්. සිද්ධාර්ථී වෙදමදුර 345 නගර සීමා මාවත අතුරුගිරිය පාර හෝමාගම කියන ලිපිනයට තමයි ඔබ මෙතුමියව හොයාගෙන යන්නට ඕනේ. ඒ විතරක් නෙවෙයි දැන් මේ අපි කතා කරන මොහොත ඇතුළත ඔබට ගැටලුකාරී තත්ත්වයන් තියෙන්න පුළුවන්. දියවැඩියා රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පවතින ඔබ දැන කියා ගන්නට අවශ්‍ය කරන තොරතුරු තියෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා දුරකථන මුතුවක් ලබා දෙන්න දුරකථන අංකය විවෘතයි 0115 299 299 299 අපිට කතා කරන්න ඔබට පුළුවන් හැකියාවක් තියෙනවා. හොඳයි. හුඟක් වෙලාවට දැන් අර කතා කරපු කාරණා ඇතුළත අපි දකින ලෝකයේ තුල මේක වැඩි වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. එතකොට මේ අපි දකින කාරණාවක් තමයි සමහර රෝගීන්ගේ මේ උත්සන්න වීමත් එක්ක ඇඟිල්ලක් කපන්න වෙන අවස්ථා, කකුලක් කපන්න වෙන අවස්ථා, මෙන්න මේ වගේ තැනට පවා මේ රෝගී උත්සන්න වෙන අවස්ථාවන් තියෙනවා වෛද්‍යතුමියනි. එතකොට මේක ඒ තැනටම යන්නේ නැතුව අපිට එතනින් මෙහායින් බේර ගන්න පුළුවන්කමක් තියනවද? සමහර තැන්වලදී බටහිර වෛද්‍ය විද්‍යාව ඇතුළතදී කියනවා දැන් මේක හොඳ කරන්න බැරි මට්ටමක තියෙන්නේ. මේක කරන්න බෑ මෙතනින් එහාට කියලා. අපි ඒ සම්බන්ධව මතක් කරමුකෝ. ඇත්තටම ඒකට ඇත්තටම මේ එවැනි තත්ත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා තමන් අවබෝධයෙන් ඉන්න ඕනේ. ගොඩාක්ම නොසලකිලිමත්කම තමයි කකුලක් කැපීම, අතක් ඇඟිල්ලක් කැපීමට සිද්ධ වෙන්නේ තමන්ගේ නොසලකිලිමත්කම. ඒ කියන්නේ තමන්ට දියවැඩියා රෝගය තියෙනවා නම් සුළු හෝ තුවාලයක් තියෙනකොට ඒකට නිසි ප්‍රතිකාරය කරන්න ඕන. නිසි ප්‍රතිකාරය කරන්න තු ගොඩ වෙදකම් කර කර ගෙදර බෙහෙත් දම එක එක දේවල් කර කර හිඳීමෙන් තමයි තමන් අමාරුවේ වැටෙන්නේ. ගොඩක් අය එහෙම තමයි අමාරුවේ වැටිලා තියෙන්නේ. ඒ වගේම තමන්ගේ දියවැඩියා රෝගියෙක් තමන්ගේ යටිපතුල් දෙක ගැන පූර්ණ අවධානයෙන් ඉන්න ඕන. සෑමදාම රැයට නිදිය ගන්නකොට තමන්ගේ යටිපතුල් තමන්ට බලන්න බැරි නම් තමන්ගේ දරුවෙකුට හෝ ඥාතියෙකුට හෝ කාට හෝ කියලා යටිපතුල් දෙකේ තුවාල තියනවාද කියලා හැමදාම යටිපතුල් හොඳට කකුල් හොදලා පිහිදාලා නිදිය ගන්න පුරුදු වෙන්න ඕන. ඒ මොකද සියුම් තුවාලයක් හෝ තිබුණොත් ඒකෙන් විස බීජයක් ගිහිලා තමයි කකුල් කපන තත්ත්වයටපත් වෙන්නේ. මංගාවට එක ලෙඩෙක් ආවා. මේ ලෙඩාට මේ කකුල කපන්න සිද්ධ වෙලා තියෙන්නේ දියවැඩියා රෝගේ හැදුනහම ගොඩාක් රෝගීන්ට යටිපතුල
දැනීම නැතුව යනවා. අතපය හිරි වැටෙනවා. මේ රෝගියා අවුව තියෙන වෙලාවක පාරේ ඇවිදගෙන යනකොට සෙරෙප්පුව ගැලවිලා තාර පාරේ තාර පෑගිලා. නමුත් එයාට දැනිලා නැහැ ඒක. ඒ කියන්නේ දියවැඩියාවත් එක්ක දැනීමක් නැහැ. ගෙදර ගිහිල්ලා සුමානියක් විතර යනකොට කකුල උඩු පැත්තෙන් රතු වෙලා ඉදිමෙනකොට ඉස්පිරිතාලට ගෙනihin බලනකොට මේ තාර කෑල්ල කකුල පසාරු කරගෙන ගිහිල්ලා යටිපතුලේ ඒක නරක් වෙලා උඩටම උඩු දුවලා අන්තිමට කකුල කපලා තමයි මේ රෝගියාගේ ජීවිතේ වෛද්‍යවරු බේරගෙන තිබුණේ. ඊට පස්සේ තමයි මේ රෝගියාට අංශභාගය හැදිලා මන් ළඟට ආවේ. ඉතින් මේ රෝග සියල්ලටම හේතුව දියවැඩියාව. දියවැඩියාව හරියට කළමනාකරණය කර නොගත්තොත් තමන් ගැන තමන් හරිය අවබෝධයක් නැති වුණොත් තමන්ගේ ශරීරය ගැන අවබෝධයක් නැති වුණොත් දියවැඩියාවෙන් සිදුවෙන හානි ඉතාමත්ම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඇස් අන්ධ වෙනවා, අතපය ඇඟිලි කකුල් කපන්න වෙනවා, මතක ශක්තිය නැතුව යනවා. ඒ වගේ ලොකු දරුණු රෝගවලට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ දියවැඩියාව නිසායි. ඔව්. තවත් දරුණු රෝගවලට මුහුණ පාන්න සහ ඒවට තවත් ඇතිවෙන්න හේතුකාරක තත්වයක් බවට දියවැඩියා රෝගේ පත් වෙනකොට වෛද්‍යතුමියනි මොන වගේ රෝගකාරකයන්ද ඇතිවෙන්න පුළුවන්කම තියෙන මොන වගේ රෝගී තත්වයන්ද තවත් මේ දියවැඩියාව තියෙන පුද්ගලයෙකුට අපිට ඇති වේවි කියලා විශ්වාස කරන්න පුළුවන්කම තියෙන රෝගී තත්ත්වය. මට හරිම කනගාටුදායකයි. ගොඩාක් වෙලාවට අපි ගාවට එන්නේ දියවැඩියාව හැදිලා ඒකට බටහිර වෛද්‍ය ප්‍රතිකාර කරලා මේ ප්‍රතිකාර වලින් වකුගඩු නරක් වෙච්ච රෝගීන්, අක්මා නරක් වෙච්ච රෝගීන්, එතකොට මතක ශක්තිය නැති වෙච්ච අය, එතකොට අතපය හිරිවැටිලා සංගේ සමබරතාවය නැහැ, ඇවිදින්න කාගේ හරි උදව්වක් ඕන, දෙපැත්තෙන් කවුරු හරි අල්ලගෙන යන්න ඕන. එතකොට ඇස්වල දුර්වලතා ඇවිල්ලා ඇස් සඳ වෙනවා, ඇහි සුද ඇවිල්ලා. ඉතින් මෙවැනි රෝගීන් බොහෝ වෙනවා. ඉතින් ඒ වගේම තමයි තමන් පුදුමාකාර පුළුල් අවබෝධයක් තියෙන දියවැඩියා රෝගයට අධිරුධිර පීඩනය, එතකොට කොලෙස්ටරෝල්, හෘද රෝග හැදිවීමේ වේගය අනිත් රෝගීන්ට වඩා 100%කින්ම වැඩි. ඒක නිසා දියවැඩියා රෝගියා හැම වෙලේම අවබෝධ කරගන්න ඕනේ තමන්ගේ රුධිර පීඩනය මැනලා බලන්න. නිතරම ඒක කවුරු හෝ වෛද්‍යවරයෙක් ළඟට ගිහින් හෝ තමන්ට දැන් අලුත් තාක්ෂණය අනුව ඕන තරම් තියෙනවා රුධිර පරීක්ෂණ කරන මීටර. ඒවා ගෙදර ගෙනහලා තියලා හෝ තමන් ඒවා බලන්න ඕනේ. ඒ කියන්නේ අධිරුධිර පීඩනයක් ආවොත් එක මොහොතින් පුළුවන් කොච්චර දසමහා යෝධය වගේ ඉන්න මිනිස්සුන්ව එකපාරින් පුළුවන් අතයි කකුලයි පැත්තක් මේ ආවෙලා කට පැත්තට ගිහිල්ලා මේ අංශභාග රෝගියෙක් කියලා සදාකාලිකම අනුන්ගේ උදව් නැතුව ජීවත් නොවෙන තත්ත්වයට පත් කරන්න. ඒකෙන්ද පුදුමාකාර අවබෝධයක් සහ දැනුමක් තමන් විහිම්ම ලබා ගන්න ඕන. තමන්ට මේ හැදිලා තියෙන රෝගේ මොකද්ද? මේකට මම කොහොමද පරිස්සම් වෙන්න ඕන? මං කොහොමද ආහාරය ගන්න ඕන? ඒ වගේ අවබෝධයක් නොතිබුණොත් තමන් අමාරුවේ වැටෙනවා. හොඳයි. තමන් අමාරුවේ වැටෙන්නේ නැතුව තමන්ට ඊට කලින් ප්‍රතිකාරයක් හොයාගන්න පුළුවන් නම් සහ අපිට ඊට කලින් දැනුවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක බොහොම හොඳයි කියලා මතක් කරන්නට ඕනේ. දැන් අර අපි ප්‍රවේශයේදීම සඳහන් කරපු දෙයක් තමයි වෛද්‍යතුමියනි දැන් අර කාන්තා පිරිමි ભેදයක් නැතුව සහ වයස් ભેදයක් නැතුව මේක අපිට දකින්න ලැබෙනවා මේ දියවැඩියා රෝගී තත්ත්වය. දරුවෙකුට දියවැඩියා රෝගී තත්ත්වයක් හැදෙන්න බලපාන හේතුකාරකයන් සමහර විට අපි දකිනවා දරුවට හම්බ වෙන මොහොතේදී එහෙම නැත්නම් මේ බිහි වුණාට පසුව පටන් මේ රෝගී තත්ත්වය තියෙන අවස්ථා තියෙනවා. ඉන්සියුලින් ලබා දෙනවා. අපි දිගින් දිගටම තවත් ජීවක ලබා දෙනවා. මෙන්න මේ වගේ තැන් ඕනතරම් අපි දකිනවා. ඒව කුඩා දරුවන්ට බව මේක වැළඳීමට පවතින හේතුකාරකයන් මොනවද වයිද? ඒකට ගොඩාක්ම හේතුව තමයි මේ ඇත්තටම දෙමව්පියන්ට දියවැඩියාව තියෙනකොට ගර්භණී සමයේදී ගොඩාක් ගර්භණී මව්වරුන්ට දියවැඩියාව වැළඳෙනවා. සමහර අය දියවැඩියාව වැළඳුන බව දන්නෙත් නැහැ. සමහර වෙලාවට මේ ගර්භණී සමයටත් ප්‍රථම තමන්ගේ ඇඟේ දියවැඩියාව තිබිලා තියෙනවා. තමන් ඒත් ඒක දන්නේ නැහැ. ඒ මොකද ගොඩාක් වෙලාවට අපේ අය මේ දියවැඩියා රෝගය ගැන තියෙන්නේ උදේට ලේ පරීක්ෂා කරලා බලනවා සීනි 80ට 90ට 100ට තියෙනවා නම් තමන් දියවැඩියා රෝගියෙක් නොවේ කියන මට්ටමේ ඉන්නවා. ඒ ක්‍රමවේදය ඉතාමත්ම අසාර්ථකයි. ඒ මොකද හැම වෙලේම දියවැඩියා රෝගය තමන්ට වැළඳුනාද නැද්ද කියලා බලන්න නම් HbA1c කියන පරීක්ෂණය කරලා බලන්න ඕනේ. ඒ මොකද දියවැඩියාව සමහර වෙලාවට ෆාස්ටින් චෙක් කරුවාම සීනි නෑ. නමුත් HbA1c එක චෙක් කරුවාම ඒක ගොඩාක් වැඩි වෙච්ච රෝගීන් මට හමු වෙලා තියෙනවා. ඒ රෝගියා කියන්නේ එක රෝගියෙක් මල් ළඟට ඇවිල්ලා කියනවා මට කවදාවත් ડોක්ටර් දියවැඩියාව තිබිලා නෑ. ඔයා මේ කියන එක මම පිළිගන්නේ නෑ. මේක බොරුවක්. මේ මට දියවැඩියාව නෑ කියලා. ඒ මොකද එයා කෙනාට හැමදාම චෙක් කරුවාම 80ට 90ට තියෙන එක. මට මේ රෝගියාව ප්‍රතිකාර කරනකොට මට සැකයක් ඇතිවීම නිසා මං ගාට ආපු දෙවැනි අවස්ථාවේම මම දුන්න පරීක්ෂණයක් කරගෙන එන්න එයාටවත් නොකිය
මේ රෝගේ පාස්ටිං ඉන්න ඕනෙත් නැහනේ. ඉතින් පරීක්ෂා කරගෙන එන්න. එතකොට කිව්වහම තමයි රෝගියාට මේක එයා විශ්වාස කළේ නැහැ. පස්සේ එයාගේ දුව ඇවිල්ලා කිව්වා ડોක්ටර් මට තේරෙනවා දැන් ડોක්ටර් කියන එක ඇත්තටම අම්මට දියවැඩියාව තිබිලා තියෙනවා නැත්තම් මෙච්චර ලොකු ප්‍රමාණයකින් වැඩි වෙන්න හේතුවක් නැහැ නේ කියලා. ඒ කියන්නේ එයා පරීක්ෂා කරනකොට එයාගේ HbA1c එක 16.5ට තිබුණා. ඒ කියන්නේ මේ රෝගියා කිසිම දෙයක් දන්නේ නැහැ. එයාගේ වකුගඩු දෙක නරක් වෙලා තමයි මගේ ගාවට ආවේ ප්‍රතිකාර ගන්න. එතකොට එයාට වකුගඩු දෙක නරක් වුණා කියලා බටහිර වෛද්‍යවරු පවා නිගමනය කරලා ප්‍රතිකාර කරලා තිබුණා. එයාට හෘද රෝගයක් හැදිලා තිබුණා. එයා හෘද රෝගයට බෙහෙත් බොන අතරේ වකුගඩු දෙක හට හානි වුණා. එතකොට අර මේ ගොඩක් වෙලාවට එන්ජොයෝග්‍රෑම් එහෙම කරපු නිසා ඒක නිසා වකුගඩු වලට හානි වුණා කියලා වෛද්‍යවරු හිතාගෙන ඉන්න ඇති. නමුත් පරීක්ෂණය කෙරුවාම තමයි දියවැඩියාව අන්තිමටම තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මම ප්‍රතිකාර කරලා ඇත්තටම මේ රෝගියාගේ සියලුම රෝග සුව කරලා අද ඉතාමත් සතුටින් ඉන්නවා. ඒගොල්ලෝ මට පින් දෙනවා ડોක්ටර් ඔයා හින්දා තමයි මගේ අම්මා අද ජීවත් වෙලා ඉන්නේ කියලා. සතුටින් ජීවිතය ගත කරන්න නිරෝගීත්වය කියන දේ අංක 1කටපත් වෙනවා. ඒ නිසා දියවැඩියාව ඇතුළු ඔබට ඇති වෙලා තියෙන රෝගීකාරක තත්ත්වයන් වලට රෝගවලට ආයුර්වේදමය පිළියමක් ලබා දෙන්න අය සූදානම්ෙන් ඉන්නවා කියලා මතක් කරන්නට ඕනේ. දුරකථන අංකය සඳහන් කරන්නම් 071 34 64 276 071 34 64 276 කියන දුරකථන අංකය වගේම 075 90 61 771 075 90 61 771 කියන දුරකථන අංකයටත් කතා කරලා වෙලාවක් වෙන් කරගෙන මෙතුමියත් එක්ක තොරතුරු දැන කියාගෙන මේ සුවතාවය ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ යන්නට ඕනේ සිද්ධාර්ථී වෙදමදුර 345 නගර සීමාවත අතුරුගිරිය පාර හෝමාගම කියන ලිපිනේට. හොඳයි වෛද්‍යතුමියනි දැන් අර අපි කතා කළා මේ දියවැඩියා රෝගී තත්ත්වයේ ඇති වුණු කෙනෙක් මේ විදිහට පරිස්සම් වෙන්න ඕනේ. මේ සියල්ල ගැන කතා කරනකොට හැබැයි ඊට කලින් දියවැඩියාව ඇති වුණු කෙනෙක් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තමයි මට තියෙන්නේ. එතකොට මට මේ දියවැඩියාවද තියෙන්නේ කියලා හරියටම දැන කියාගන්න මොන වගේ තැන් වලින්ද අපිට පුළුවන්කමක් තියෙන්නේ. මොන වගේ රෝග ලක්ෂණද මතුවෙන්නේ. ඇත්තටම පළමුවෙන්ම දියවැඩියාව හැදෙනකොට ගොඩාක් අයට නිතර මුත්‍රා කිරීමට අවශ්‍යතාවය ඇති වෙනවා. දවසට 4-5 පාරකට වැඩියෙන් මුත්‍රා පිට වෙනවා නම් රාත්‍රී කාලේදී නිින්දට ගියාමත් අවදි වෙලා මුත්‍රා යනවා නම් වහාම පරීක්ෂණයක් කරලා බලන්න ඕන. ඒ වගේම ගොඩක් වෙලාවට අධික ලෙස නිදිමත ඇතිවීම ඇඟට කිසිම තරමේ කියන්නේ මහන්සි ගතිය වැඩිවීම කම්මැලි ස්වභාවය වැඩක් කරන්න හිතෙන්නේ නැති තත්ත්වයටපත් වීම එතකොට කිහිලි ඉකිලි කළු වීම ඒ වගේ දේවල් වලින් තමයි දියවැඩියාව හොයාගන්න පුළුවනි. ඒ මොනව නැති වුණත් Tamanට ගොඩක් පිපාසය ඇති වෙනවා නම් අධික ලෙස තිබහා ඇති වෙනවා නම් දිවකට කොච්චර වතුර බිව්වත් පිපාසයක් වගේ දැනෙනවා නම් Taman වහාම ගිහිල්ලා වෛද්‍ය පරීක්ෂණයක් කරලා බලන්න ඕන. ඒ කියන්නේ fasting blood sugar එකක් කරලා බලන්න. සමගම HbA1c කියන පරීක්ෂණයත් කරන්න ඕන. එතකොට Tamanට දියවැඩියාව තියෙනවද නැද්ද කියලා හරියටම හොයාගන්න පුළුවනි. අනුමාන කරන්න ඕනේ නැහැ. සැකේ නැති කරගන්න හොඳම වෛද්‍ය ක්‍රම දැන් ලෝකෙ දියුණුයි. අපේ රටත් දියුණුයි ගොඩක්ම. ඉතින් මේවා හොයාගෙන ඒ අනුව ප්‍රතිකාර කළොත් අපිට පුළුවන් සුව කරගන්න. සැකේ කියන තැනදීම මම පටන් ගන්නම්. සැකේ කියන තැනදී අපි දැන් කෙනෙක්ව ඉස්සරහට දැක්කම සමහර වෙලාවට අපි දකිනවා වෙනද හිටියට වැඩිය ටිකක් නිරෝගීත්වයෙන් අඩු වෙලා. එහෙම නැත්නම් අපි දකිනවා ඇද්දිලා ගිහිල්ලා කෙට්ටු වෙලා හරිම කෘෂ වෙලා දකින මූණු අපි ඕන තරම් දකිනවා සහ ඒ වගේ ශරීරයන් අපි දකිනවා. හැබැයි මෙහෙම දකිනකොට අපි සාමාන්‍යයෙන් අර කට වචනටත් කියනවා මෙයාට නම් දියවැඩියාවද කොහෙද මේ කියලා අපි අහනවත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක්ද මොකක් හරි ලෙඩක්ද එහෙම නැත්නම් ඇත්තටම තියෙන දියවැඩියාවද කියලා අපි අහන තැන තෝරන තරම් තියෙනවා. වෛද්‍යතුමියනි මේකටත් මුල වෙන්නේ මේ කාරණා. ඇත්තටම මේ දියවැඩියා රෝගය හැදුනහම අපේ ශරීරයේ තියෙන සම්පූර්ණම කියන්නේ අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ඕජය. ඒවා පවා සම්පූර්ණයෙන්ම ඇඟෙන් දිය වෙලා යනවා. මේවා දිය වෙලා යනකොට තමයි සම්පූර්ණයෙන්ම කෙට්ටු ස්වභාවයටපත් වෙන්නේ. ඒ හැමෝම කෙට්ටු වෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා ගොඩාක් තරබාරුයි නමුත් දියවැඩියාව. ඒක එක එක්කෙනාගේ ශරීරවල වල හැටියට සමහර අයට දියවැඩියාවක් තියෙනවා කියලා හිතන්නවත් බැරි රෝගීන් අපි ගාවට එනවා. ශරීරයේ කිසිම වෙනස් වීමක් වෙලත් නැහැ. කෙට්ටුත් නැහැ. හොඳට ඇඟත් පුෂ්ටිමත් නමුත් දියවැඩියාව. ඉතින් එවැනි අයත් ඉන්නවා. ඉතින් මේක ශරීරයෙන් ශරීරයට වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒක අර කෙට්ටුම වුණා කියලාම දියවැඩියාවද නැත්නම් වෙන ලෙඩක්ද කියන එක හරියටම හොයන්න බෑ. නමුත් ඇත්තටම හොඳට ඉන්න ලස්සන පුද්ගලයෙක් කෙට්ටු වෙනවා නම් ඒක දියවැඩියා රෝග ලක්ෂණයක්ම තමයි. හරි. කොහොම වුණත්
දියවැඩිය රෝගී තත්ත්වයක් ඇති වුණාට පස්සේ ඔබතුමිය අර කලින් කිව්වා මේක අවම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේක පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා කියන කාරණේ. දැන් අපි කතා කරමු මේ සඳහා පවතින ආයුර්වේද පැතිකඩ කොහොමද හෙළ ඔසුත් එක්ක කොහොමද අපිට මේ සඳහා තියෙනවද ප්‍රතිකාර ක්‍රමයක් මේ ආකාරයට පාලනය කරගෙන තියාගන්න සහ ඒ රෝගී තත්ත්වයන් වලට අවශ්‍ය කරන ප්‍රතිකාර ක්‍රම කොහොමද ඔබතුමිය අතින් සිද්ධ වෙන්නේ? ඔව් ඇත්තටම කියනවා නම් මම දැන් මේ අවුරුදු 2-3 ඇතුළත ළමා දියවැඩියා රෝගීන් ඒ කියන්නේ ළමා කියන්නේ මේ කුඩා ළමයි නෙමෙයි. කුඩාම ළමයින්ට දියවැඩියාව හැදුනහම ඉන්සියුලින් පාවිච්චි කරන්නම ඕන. ඒගොල්ලන් ඒ කියන්නේ උපතින්ම තනිකරම ටයිප් 1 දියවැඩියාව හැදිච්ච රෝගීන්. ඒගොල්ලන්ම සුව කරන්න ටිකක් අමාරුයි. අවුරුදු 15 20 30 අතර දරුවෝ මම එක් දහස් ගාණක් මම සුව කර දීලා තියෙනවා කිසිම බෙහෙතක් බොන්න නැතුව ජීවත් වෙන්න. ඒ කියන්නේ දරුවන් මේ මෑතකදී එක දරුවෙක් ඇවිල්ලා මට කියනවා මේ වැඳලා කියනවා ડોක්ටර් මං ඔයාව බලන්න ආවේ මට දියවැඩියාව හැදිලා අවුරුදු 15 දී මං ඔයා ගාවට ආවම ඔයා මාව සනීප කළා. මං ගිය සැරේ උසස් පෙළ විභාගයෙන් ඉංජිනේරු අංශයට මොරටු විශ්වවිද්‍යාලේ තේරුණා. මට මාව මේ තැනට එන්න මට උදව් කරපු එකම පුද්ගලයා මගේ දෙමව්පිය අරුණහම ඔයයි. ඒක නිසා මං ඔයාව බලන්න ආවේ කියලා මට සමරු පළකයක් ගෙනලා දීලා ගියා මේ දරුවා. ඉතින් ඇත්තටම ඒ වගේ එන්න පුළුවන් තත්ත්වයට අපිට සුව කරලා දෙන්න පුළුවනි. මම කරන්නේ ඉස්සෙල්ලාම අග්න්‍යාසය පණෙන්න බෙහෙත් දෙන්න ඕනේ. දියවැඩියාවට කොච්චර සීනි අඩු වෙන්න බෙහෙත් කෙරුවත් ඒක සදාකාලිකම සීනි අඩු කර තියාගන්න දවස ගානේ මේ ප්‍රතිකර්මය කරන්න ඕනේ. නමුත් අග්න්‍යාසය ප්‍රාණවත් වෙන්න ප්‍රතිකාර කරනකොට අග්න්‍යාසය පණයනකොට නිකම්ම ඇඟේ සීනි ටික අඩු වෙනවා. ඒ ක්‍රමවේදයට ඕනේ අපි යන්න. ඔය සියලු දේත් එක්කම අපි කියනවා මේ දියවැඩියාවක් තියෙන රෝගී තත්ත්වයක් තියෙන පුද්ගලයෙක්ට මේ වගේ ආහාර රටාවන් වලට යන්න ඕනේ. මේ ආහාරයට ගන්න හොඳ නැහැ. ඒ වගේ තැන් අපි ඕන තරම් තියෙන කුරක්කන් සහිත ආහාර ඕන වගේ අපි අහලා තියෙනවා. ඒ නිසා අපි කියමු කොහොමද වැළකෙන්නට ඕන ආහාර වර්ග කියලා කෙටියෙන්. ඇත්තටම ගොඩක්ම පාන් පිටි සහිත ආහාර ගන්න හොඳ නැහැ. අධික පැණි රස පළතුරු ගොඩාක් දියවැඩියා රෝගීන් පළතුරු කනවා වැඩි. ඒ කියන්නේ බත් කන්න අමාරුයි කියලා පළතුරු කනවා. එවැනි ක්‍රමවේදය හොඳ නැහැ. දියවැඩියා රෝගියෙකුට හොඳ නෙල්ලි, වෙරළු, කොළ ඇපල්, දිවුල්, ඇඹුල් කෙසෙල් ගෙඩි එකක් විතරයි දවසට සමහර අය කෙසෙල් ඇවරියක් විතර කනවා. එතකොට සීනි ගොඩාක් වැඩි වෙනවා. එතකොට එළවලු වලින් උනත් වට්ටක්ක, බීට්‍රූට්, අර බටානා කියලා තියෙන දිග වට්ටක්ක ඒ වගේ දේවල් කන්න හොඳ නැහැ. අනිත් දේවල් කන්න ඕන. වැඩියෙන් කොළ වර්ග ආහාරයට ගන්න ඕන. ඒ වගේම සම්බහාල් වර්ග, ඒ වගේ හාල් වර්ග ගන්නේ නැතුව නාඩු හාල් හරි ගමේ තඹපු හාල් හරි තමයි සාමාන්‍යයෙන් හොඳ. සීනි නැති හාල් වලට රතු බාස්මති හාල් තමයි මම නම් කියන්නේ රතු බාස්මති හාල් කනවා නම් ගොඩාක් හොඳයි කියලා. ඉතින් එවැනි ක්‍රමවේද වලට අපි යන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් පුළුවන් තරම් සීනි දාලා තේ බොන්නේ නැතුව මේදේ සහිත කිරි තේ බොන්නේ නැතුව සරලම ආහාර වේලකට යන්න ඕනේ. මාළු කොච්චර කෑවත් මස් කෑවත් සීනි වැඩි වෙන්නේ නැහැ. සීනි වැඩි වෙන්නේ පැණි රහ දේවල්ම කෑවොත් විතරයි. අල වර්ග කන්න හොඳ නැහැ. පොළවේ බහින අල වර්ග එකක්වත් දියවැඩියා රෝගියෙකුට හොඳ නැහැ. හොඳයි. ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් මේක පාලනය කරගෙන මේක අවම කරගෙන අපිට ජීවිතය ඉස්සරහට යන්න වෙන අවස්ථාවන් තියෙනවා. ඒ නිසා දියවැඩියා රෝගී තත්වයෙන් පෙළෙන ඕනම කෙනෙකුට මෙතුමිය ප්‍රතිකාර ලබා දෙන්න සූදානමින් ඉන්නවා කියන කාරණය මතක් කරන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔබට ඇති වෙලා තියෙන ඕනම රෝගී තත්වයකට අවශ්‍ය කරන ආයුර්වේදයෙන් පිළිවෙල ලබා ගන්නට මෙතුමිය හරහා පුළුවන් හැකියාවක් ඔබට තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. මම දුරකථන අංකය සඳහන් කරන්නම් 071 34 64 276 071 34 64 276 කියන දුරකථන අංකය වගේම 075 90 61 771 075 90 61 771 කියන දුරකථන අංකයටත් දුරකථන ඇමතුමක් ලබා දීලා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි සිද්ධාර්ථී වෙදමැදුර 345 නගර සීමා මාවත අතුරුගිරිය පාර හෝමාගම කියන ලිපිනයට ඔබට යන්නට පුළුවන්කමක් තියෙනවා මෙතුමිය මුණ ගැහෙන්න කියලාත් මතක් කරන්නට ඕනේ. අද සුවර්ණ විශේෂාංගය තුලින් දියවැඩියා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අප සමග සම්බන්ධ වුණේ හෝමාගම සිද්ධාර්ථී වෙදමැදුරේ හිමිකාරිණී වෛද්‍යාචාර්යනී චාන්දනී වික්‍රමාරච්චි වෛද්‍යතුමිය ආයමත් ලබන සතියේ මුණ ගැහෙන බලාපොරොත්තුවක් තියාගෙන ඔබතුමියට ආයුබෝවන් බොහොම ස්තුතියි. ආයුබෝවන්. හරි. සූදානම් වෙන්න කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි සූදානම්ින් ඉන්නවා ඔබ විෂන් කෙයා ආයතනයත් එක්ක සම්බන්ධ කරන්න. ඒ වගේම නිවැරදි වක්ෂ පරීක්ෂා කරන්න වගේම හිරුවෙලියෙන් ඔබේ ඇස් පරිස්සම් කරගන්නේ කොහොමද කියලා අද අපි කතා කරන්න සූදානම්ින් ඉන්නවා විෂන් කෙයා ආයතනයත් එක්ක. රැඳිලා ඉන්න ආරාධනා කරනවා අඟහරුවාදා පියුම් විලත් එක්ක.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.